ලියන්න පුතේ ප්‍රමේය මාත් එක්කම මෙහෙම බාහිර ලක්ෂයක සිට බාහිර ලක්ෂයක සිට බාහිර ලක්ෂයක සිට වෘත්තයට බාහිර ලක්ෂයක සිට වෘත්තයට මාත් එක්කම ලියමු හැමෝම ස්පර්ශක දෙකක් ස්පර්ශක දෙකක් අඳිනු ලැබෙන රෝම එක ප්‍රමේය ටික දිගයි රෝම එක ස්පර්ශක දෙක දිගින් සමාන වේ ස්පර්ශක දෙක දිගින් සමාන වේ දැනට ප්‍රමේය ලියන්නකෝ මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් එකින් එක ස්පර්ශක දෙක දිගින් සමාන වේ රෝම දෙක බාහිර ලක්ෂය හා වෘත්තයේ කේන්ද්‍රය බාහිර ලක්ෂය හා වෘත්තයේ කේන්ද්‍රය යාකරණ රේඛාව ස්පර්ශක දෙක අතර ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය කරයි බාහිර ලක්ෂය හා වෘත්තයේ කේන්ද්‍රය යාකරණ රේඛාව ස්පර්ශ දෙක අතර කෝණය සමච්ඡේදනය කරයි මේ ඔක්කොම පැහැදිලි කරනවා දැන්ට ප්‍රමේය ලියා ගමු තුන්වෙනි කාරණය මේ ප්‍රමේය කරුණු තුනක් තියෙනවා තුන්වෙනි එක ස්පර්ශක මගින් කේන්ද්‍රයේ සමාන කෝණ ආපාතනය කරයි සමාන කෝණ ආපාතනය කරයි ඔන්න ටිකක් දීර්ඝ ප්‍රමේයක් කරුණු තුනක් තියෙනවා පුතේ ප්‍රමේය හරි
දැන් ප්‍රමේය ලියාගත්තානේ. ඔන්න මම ওই රූප සටහනකින් ඔය ප්‍රමේය පැහැදිලි කරන්න. කරුණු තුනක් තිබ්බා. ස්පර්ශක දිගින් සමානයි. බාහිර ලක්ෂ්‍ය හා වෘත්තයේ කේන්ද්‍රය කරන රේඛාව ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය කරයි. 3. ස්පර්ශක මගින් කේන්ද්‍රයේ සමාන කෝණ ආපාතනය කරයි. මේ බලා ගන්න. ඔන්න රූප සටහනින් ඔය ටික ලස්සනට පැහැදිලි කරලා දෙන්න. මෙන්න තියෙනවා වෘත්තයක්. හරි? ඔක වෘත්තයක් කියලා හිතන්නකෝ. එතකොට වෘත්තයේ කේන්ද්‍රය මෙන්න O, බාහිර ලක්ෂ්‍ය මං ගන්නම් P කියලා. ඔයා දන්න ස්පර්ශකයක් කියන්නේ පුතේ මේ වෘත්තයේ ගෑවිගෙන යන රේඛාවක් නේ. සරල අදහස ඕකනේ. එතකොට ඔයා නිකන් හිතන්න වෘත්තයේ ගෑවිගෙන යන්න මේකේ ස්පර්ශක කීයක් අදින්න පුළුවන් වෙයිද? එකක් පුතේ මේ පැත්තෙන් ගාගෙන යන්න පුළුවන්. අනිත් එක මේ පැත්තෙන් ගෙනියන්න පුළුවන්. ඊට වඩා ස්පර්ශක අදින්න බෑ. බාහිර ලක්ෂයක අදින්න පුළුවන් උපරිම ස්පර්ශක දෙකයි තියෙන්නේ. එකක් මෙහෙන් අනික මෙහෙන්. ඕන මම ස්පර්ශක දෙක ඇදලා පෙන්නන්න. මෙන්න එකක්. මෙන්න අනික එක මේ පැත්තට. පැහැදිලි? මේ එකක් ස්පර්ශ කරන තැන මම ගන්නවා C කැපිටල් A. අනිත් ස්පර්ශ කරන තැන ගන්නම් B කියලා. හරි? ඊළඟට මේ තියෙන පුතේ බාහිර ලක්ෂයක ඉඳන් වෘත්තයට අදින්න පුළුවන් ස්පර්ශක. එකක් AP අනික BP. එතකොට ඔය ස්පර්ශකයේ දිග කියලා හිතන්නේ පුතේ බාහිර ලක්ෂයේ ඉඳන් ස්පර්ශකය යා කරන තැනට තියෙන දුර. AP ස්පර්ශකයේ දිග තමයි මෙතන ඉඳන් මෙතනට තියෙන දිග. මෙහි දිගට යන්න කියලා ස්පර්ශකයේ දිග වැඩි වෙන්නේ නැහැ. මෙතන ඉඳන් මෙතනට විතරයි. එතකොට BP ස්පර්ශකයේ දිග කියන්නේ මෙතන ඉඳන් මෙතනට දිග. තේරුණාද? එහෙනම් ඔය පළවෙනි ප්‍රමේයෙන් කිව්වේ පුතේ ඔය ප්‍රමේය පළවෙනි කරුණෙන් කිව්වේ ඇදලා තියෙන ස්පර්ශක දෙක දිගින් සමානයි. මේ AP කියන දිග BP දිගට සමානයි කියලා තමයි පළවෙනි එකේ කිව්වේ. හරි? එහෙම කිව්වනේ. ඇදලා තියෙන ස්පර්ශක දෙක දිගින් සමානයි කිව්වනේ. ඒක තේරුම. ඔය AP කියන දිග සමානයි BP. ස්පර්ශක දෙක දිගින් සමානයි. ඔන්න පළවෙනි කාරණය. දෙවෙනි කාරණේ ඔයාලට කියනවා මෙන්න මෙහෙම එකක්. ටිකක් දිගයි. බාහිර ලක්ෂ්‍ය කේන්ද්‍රය ත්‍යාගන රේඛාව. ඒ කියන්නේ මෙන්න මෙය. ඔන්න. බාහිර ලක්ෂ්‍යයේ කේන්ද්‍රය යාකන රේඛාව ස්පර්ශක අතර කෝණය. මේකනේ පුතේ ස්පර්ශක දෙක. ස්පර්ශක දෙක අතර කෝණය කියන්නේ මෙන්න මෙයා. බාහිර ලක්ෂ්‍ය කේන්ද්‍රය ත්‍යාගන රේඛාව මගින් මෙන්න මේ ස්පර්ශක අතර කෝණය සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ මේ කෝණයට මේ කෝණය සමානයි. දෙපැත්ත සමානව මෙයාගෙන් බෙදනවා කියලා කියන්නේ. මේක 30 නම් මේක 30යි. මේක 40 නම් මේක 40යි. 50 නම් 50යි. ඔන්න ඔය අදහස. ආපෝසරය මොකන්ද රෝම දෙකෙන් කිව්වේ? බාහිර ලක්ෂ්‍ය කේන්ද්‍රය ත්‍යාගන රේඛාව ස්පර්ශක අතර කෝණය මෙන්න මෙයා සමච්ඡේදනය කරනවා. සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඕකයි පුතේ කිව්වේ. එන රෝම දෙකෙන් කිව්ව දේ ලියන්න පුළුවන්. මේ කෝණට මේ කෝණ සමාන. ඕකනේ කියලා තියෙන්නේ. APO අර දඟලගෙන ලොකුවට දිග වාක්‍ය කිව්වට කියලා තියෙන්නේ මූට මූ සමානයි කියලා. PPO ඔන්න රෝම දෙකෙන් කිව්වේ ඕක. රෝම තුනෙන් ඔයාලට කිව්වා ස්පර්ශක මගින් කේන්ද්‍රයේ ආපාතන කෝණ සමානයි. නැත්නම් සමාන කෝණ ආපාතනය කරනවා කියන්නේ. මේ තියෙන පුතේ එක ස්පර්ශකයක් නේ. ඕක මගින් කේන්ද්‍රය ආපාතනය කරනවා කියන්නේ කේන්ද්‍රයේදී හදනවා කියන්නේ. මේ ස්පර්ශකයේ මගින් කේන්ද්‍රය හදන කෝණය මේක. මම මෙහෙම ගහන්න. ඔන්න මේ
ස්පර්ශකයේ මගින් කේන්ද්‍රයේදී කෝණයක් හදනවා කියන්නේ දෙපැත්තෙන් කේන්ද්‍රයේදී හදුව කෝණය මෙන්න මෙයා. එයා සමානලු මේ ස්පර්ශකයේ මගින් කේන්ද්‍රයේ හදන කෝණයට. මෙයා මෙහෙනවා මෙයා මෙහෙනවා මේ තියෙන කේන්ද්‍රය හදපු කෝණ. රෝම 3න් කිව්වේ ස්පර්ශක මගින් මෙයාගෙන කේන්ද්‍රයේ හදන කෝණ කේන්ද්‍රය මත හදන කෝණ සමානයි. සමාන කෝණ හදනවා කියලා ඔය කියන්නේ. එහෙනම් ඔය දිගට කිව්වට රෝම 3න් කිව්වේ පුතේ මෙයාට මෙයා සමානයි. BOP සමානයි AOP. ඔය තුන තමයි පුතේ ප්‍රමේයෙන් කිව්වේ. ප්‍රමේයට රූප සටහන දාගෙන ප්‍රමේයට අනුව කියලා ඔන්නේ කරුණු තුන ලියන්න. පළවෙනි එක මේ දිගට මේ දිග සමානයි. දෙවෙනි එක මේ කෝණයට මේ කෝණය සමානයි. තුන්වෙනි එක මෙයාට මෙයා සමානයි. සරලයි. කැලේ තුනක් කියනවා. ඉක්මනට ලියාපන් පුතේ හැමෝම. ලියා ගන්න රූප සටහන දා ගන්න ඉවර නම් අත උස්සන්න ඕන. රශ්මිදු ඉවරයි කියලා අත උස්සලා තියෙනවා. සුබෝධිනේ චතුරංගී අමෝද්‍ය නෙති පබසරා දිනිත් විර්මල පසන්දි උමා සමාධි ඉමානි ඉසුරි නදීචා නෙත්මි ඉවරයි කියලා අත උස්සලා තියෙනවා. ඊළඟට මලිති මනසි ගුවනි දිනුරංගී ඉවරයි කියලා අත උස්සලා තියෙනවා. අමෝදි ඉවරයි කියලා අත උස්සලා තියෙනවා. අනිත් දරුවෝ ටිකක් ඉක්මනට ඉවර නම් අත උස්සන්න ඕනේ. හරි දැනට අපේ ඉවරයි කියලා අත උස්සලා තියෙනවා 20 දෙනෙක්. හරි මං හිතනවා හැබැයි අපේ අනිත් කට්ටියත් ඔය එකම ඉවර ඇති කියලා. දැන් මේ ප්‍රමේය සාධනය කරන විදිහත් ඔයා දැනගෙන තියෙන්න ඕනේ. ප්‍රමේය විධිමත්ව සාධනය. ඒක පුළුවන් වෙන්න ඕනේ. ලේසි පුතේ ඒක අමාරු නෑ. අපි බලමු කොහොමද ඔය ප්‍රමේය විධිමත්ව සාධනය කරන්න කියලා. ඔය ප්‍රමේය විධිමත්ව සාධනය කරන්න කියලා. ඇත්තරම මේ මෙහෙමයි මම ඔයාට chance එක දෙනවා ප්‍රමේය විධිමත්ව සාධනය කරන්න. හරි ඔයාට තමයි chance එක දෙන්නේ. අපි මුල් කොටස් ටික සාකච්ඡා කරගමු ඉක්මනට. උඩින් දාන්න ප්‍රමේය විධිමත්ව සාධනය. දාගන්න අනුමාතෘකාව ප්‍රමේය විධිමත්ව සාධනය. ඒක හරි ලේසි. බලමු අපේ දරුවෝ කී දෙනෙක් මට ඔබ කරලා දෙනවද කියලා. ප්‍රමේය විධිමත්ව සාධනය. ප්‍රමේය විධිමත්ව සාධනය. හරි මෙන්න මෙහෙම රූප සටහනක් ගමුකෝ. මෙන්න O
මෙන්න P කියන බාහිර ලක්ෂ්‍ය දෙදෙන යා කරලා තියෙනවා කියමුකෝ. මෙන්න එක ස්පර්ශකයක් මෙන්න අනෙක් ස්පර්ශකය. මේක මම ගන්නම් A මෙතන B. හරි. ඕක තමයි රූප සටහන. මුලින්ම ප්‍රමේයක් සාධනය කරනකොට දත්තේ ලියන්න එපා. දන්න දේ දත්තේ. රූප සටහන මුලින්ම දාගමු පුතේ. මාත් එක්කම කරමු. අපි කට්ටිය ඔක්කොම එකට වැඩ ටික කරගෙන යමු. රූප සටහන දාගන්න ඉක්මනට. කව කට්ට ගත්තම තේන්ද අඩිරුවනේ ඉරි කැලි හතරක් ගෙවුව එච්චරයි. දත්තේ ලියමු මෙහෙම O කේන්ද්‍රය වූ වෘත්තයේ O කේන්ද්‍රය වූ වෘත්තයට O කේන්ද්‍රය වූ වෘත්තයට P සිට O කේන්ද්‍රය වූ වෘත්තයට P සිට ඇඳි ස්පර්ශ ඇඳි ස්පර්ශක AP හා BP වේ. ඕකනේ පේන්න තියෙන්නේ. O කේන්ද්‍රයට O කේන්ද්‍රය වෘත්තයට P සිට ඇඳි ස්පර්ශක AP හා BP වේ. ඕකනේ පේන්න තියෙන දේ. ඔන්න දත්තේ. හරි. දත්තේ. දැන් මේකේ නිර්මාණයක් නෑ පුතේ. දත්තේට පස්සේ අපි දාන්නේ සාධනය කළ යුත්තනේ. සාකයු සාධනය කළ යුත්ත. ඊළඟට මම මේක මකන්නම්. ඊළඟට සාධනය කළ යුත්ත. සාකයු මොනවද දැන් අපි සාධනය කරන්න යන්නේ? එකක් තමයි AP සමානයි BP. ඒ කියන්නේ ස්පර්ශක දිගින් සමානයි කියන්නේ. ඔන්න පළවෙනියට සාධනය කරන්න යන්නේ. රෝම 2. දෙවෙනියට සාධනය කරන්න යන්නේ මේ කෝණට මේ කෝණ සමානයි කියන්නේ. APO කෝණ සමානයි BPO කෝණේ. මෙයාට මෙයා සමානයි කියන්නේ. රෝම 3. තුන්වෙනිකින් සාධනය කරන්න යන්නේ මේ කෝණට මේ කෝණ සමානයි. AOP කෝණ සමානයි BOP. බව මේ පාදට මේ පාදේ සමානයි. ඒ කියන්නේ මේ දිගට මේ දිග සමානයි. මේ කෝණට මේ කෝණ සමානයි. මේ කෝණට මේ කෝණ සමානයි. ඕවා තමයි ඉතින් අර ප්‍රමේයෙන් කිව්වේ. ඔය තුන තමයි සාධනය කරන්න යන්නේ. ඊළඟට නිර්මාණයක් නෑ මේකේ. සාමාන්‍යයෙන් ඔය මේ බොහෝ ගණන් හදනකොට පුතේ නිර්මාණ කැලක් තියෙනවානේ. මේක නිර්මාණ නෑ. කෙලින්ම තියෙන සාධනය. හරි. ඔයාට මම බාර දෙනවා ඔන්න ඕකේ සාධනය කරන්න. ඔයාට පුළුවන් පුතේ. අමුතුවෙන් මම කියලා දෙන්න දෙයක් නෑ. ටක් ගාලා සාධනය කරුම් බලන්න. හරි ලේසි යෝක. ඔය සාධනේ ලේසි. ඔයාට පුළුවන්. ඉක්මනට කරන්න බලන්න. උත්සාහ කරන්න බලන්න සාධනය කරන්න එහෙනම්. අපි යන්නේ මේ දිගට මේ දිග සමානයි, මේ කෝණට මේ කෝණ සමානයි, මේ කෝණට මේ කෝණ සමානයි කියලා ඔප්පු කරන්න. දැන් එහෙම කියද්දිම දැනෙන්න ඕනේ. ඕක ඔප්පු කරන්න අපි මොකද කරන්නේ කියලා ගණිත ඥාණය එන්න ඕනේ. ලේසි.
හදන්න බලන්න. ඉවර වෙච්ච දරුවා අත උස්සන්න ඕනේ. ගණිත ඥානෙ කෙසේ වෙතත් අපේ තව එක්කෙනෙක් ඉන්නේ කඩ වෙලා කියලා නම් පේනවා. මේ සාධනයේ ගණන් හදනකොට මොකද කට්ටිය එක්කෙනා දෙන්න අඩු වෙන්නේ. සමහර විට පන්තිය දැන් ඉවර වෙන්න කිට්ටු හින්දාද දන්නෙත් නැහැ. නේද? පැය දෙකමාරක් විතර ඉන්නකොට කම්මැලිද දන්නෙත් නැහැ. එක්කෙනෙක් දෙන්නෙක්ගේ අඩුවක් මම දකිනවා. හැබැයි ඉතින් එහෙම තමයි. ලේසි නෑනේ. ඉගෙනීම කටුවත්තක් කියලා කිව්වේ ඒකනේ. ලේසි නෑ. කොහොම හරි කරගෙන යමු. මම හිතන්නේ ඉස්කෝලේ පටන් ගත්තාන් පස්සේ ඔයගොල්ලන්ට ඔය තියෙන කම්මැලිකම ඔක්කොම නැති වෙලා යයි. ගෙදර ඉඳන් කකා බිබී ඉඳලා දැන් එන්න එන්න මහත් වෙලා ඇතිනේ. නේ ඉස්කෝලේට ගිහලා පොඩ්ඩක් එහෙට මෙහෙට දුවලා පනලා යනකොට ඔය කම්මැලිකම ඔක්කොම නැති වෙලා යාවි. නේ ආපොසරයක් පන්ති යන්න බඩ ගන්න ගියාම ඇවිදින්න ගියාම එතකොට ප්‍රകൃති tattete ඔයගොල්ලෝ ඒවි. හරි. දැනට රශ්මිදු චේතනා ඉවරයි කියලා දාලා තියෙනවා හොඳයි. ඔය ටික දෙනකොටම දැනෙන්න ඕනේ මේ ටික ඔප්පු කරන්න නම් මම මොකද කරන්න ඕනේ කියලා. ලේසි පුතේ. අමෝද්‍යා බිනුරි ඉවරයි කියලා දාලා තියෙනවා සුබෝධිනී චතුරාංගී. ලේසියේ. එහෙම අමාරු දෙයක් තියෙනවා නම් මම ඔයාලට දෙන්නෙත් නෑනේ. ලේසි පුතේ. පුළුවන්. ඉසුරි ඉවරයි කියලා දාලා තියෙනවා. එක්සෑම් එකේදී මේ වගේ දෙයක් දැක්කොත් නම් ආයිත් මොකද උඩ පැනලා කර්මයක් ගාලා බල්ටිකුත් ගාලා තමයි ගාන ගන්න පටන් ගන්න ඕනේ. ඒ තරම් සරලයි. ඒ තරම් ලේසි. ගානක් දැකපු ගමන් මාර සතුටක් එනවනේ මේ වගේ ඒවා. ඇයි පුතේ? ත්‍රිකෝණ දෙකක අංගනම් සමානයි කියලා ඔප්පු කරන්න තියෙන්නේ. මෙයාට මෙයා සමාන කරන්න කියනවා ඉන්නේ ත්‍රිකෝණ දෙකක. ඔයාට මම කියලා තියෙනවා. මෙයාට මෙයා සමානයි කියලා ඔප්පු කරන්නලු ඉන්නේ ත්‍රිකෝණ දෙකක. මේ කෝණට මේ කෝණේ සමානයි කියලා ඔප්පු කරන්න කියනවා ඉන්නේ ත්‍රිකෝණ දෙකක කියලා දුන්න පුතේ. ත්‍රිකෝණ දෙකක අංග සමාන කරන්න නම් එක දෙයයිනේ ඉගෙනගෙන තියෙනවා අපි අංග සම කළා නම් වැඩේ කොට හරිම ලේසි පහසුයි. ගේමක්ම නෑ මේක. උෂානි ඉවරයි කියලා දාලා තියෙනවා. මේ බලන්නකො හදන විදිහේ නම් මං ගන්නවා මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. අංග සම කරන්න කලින් දැන් අපි try කරමු. මොන අංග සම අවස්ථාව යටතේදී අංග සම කරන්න යන්නේ? ඕක දිහා පොඩ්ඩක් කොරෝගන වගේ හිටියොත් ඔයාට පේනවා මේ කෝණේ අංශක 90යි. ස්පර්ශකය අරය අංශක 90යි. මේ දෙන්න 90යි. තව ටිකක් කල්පනා කළොත් OB කියන්නේ වෘත්තය අරය, OA කියන්නේ වෘත්තය අරය. අංශක 90ක් තියෙන කර්ණපාවස්ථාව වෙන්නත් පුළුවන්. ඔන්න පාදයකුත් හරි. තව ටිකක් කල්පනා කළොත් මේ දෙන්නටම OP කියන එක පොදුයි. OP කියන්නේ කර්ණයේ හින්දා මේ ත්‍රිකෝණය ගත්තත් මේ ත්‍රිකෝණය ගත්තත් OP කියන්නේ කර්ණය. ඒ හින්දා ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය හා තවත් පාදයක් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය හා තවත් පාදයකට සමාන හින්දා මේ දෙන්නා කර්ණපාවස්ථාව යටතේ අංග සම කරන්න පුළුවන්. ලේසි පහසුයි ගේමක් නේ. පටන් ගමු. බලන්න අංග සම කරනකොට අංග සම කරන්න යන්නේ මොන ත්‍රිකෝණද කියන්න ඕනේ. OAP ත්‍රිකෝණය හා OBP ත්‍රිකෝණ වල ඔන්න මුලින්ම ලියන්න ඕනේ අංග සම කරන්න යන්නේ කාවද කියලා. දෙකින් එක ගමු. මේක ඍජුකෝණී ත්‍රිකෝණනේ. එන්න උඩින් ලියාගමු. කර්ණපාවස්ථාවට අංග සම කරනකොට උඩින් අපි ලියන්න. යන ඍජුකෝණී ත්‍රිකෝණවල ඍජුකෝණී ත්‍රිකෝණවල ඔන්නෝම යන ඍජුකෝණී ත්‍රිකෝණවල
හරි දැන් පටන් ගමු එකින් එක ලියන්න පුළුවන් O මුලින්ම මේ ත්‍රිකෝණයනේ මෙයයි OA දිග සමානයි OB හේතුව වෘත්තයේ අරය හේතුව වෘත්තයේ අරය ඊළඟට OP දෙකටම පොදුයි OP සමානයි OP පොදු පාදය ඊට පස්සේ මට ලියන්න පුළුවන් එම නිසා ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණයයි පාදයකුයි සමානයි ඔප්පු කරපු හින්දා මේ දෙන්න කර්ණපාවස්ථාව යටතේ අංග සමයි OP OAP ත්‍රිකෝණය අංග සමයි OBP ත්‍රිකෝණය හේතුව කර්ණපාවස්ථාව අංග සම කළා නම් පුතේ අනුරූපාංග සමානයි එන ලියන්න පුළුවන් එම නිසා අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග සමාන බැවින් අනුරූපාංග සමාන බැවින් අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග සමාන බැවින් අපිට උත්තර ලියන්න පුළුවන් මේ AP ට ගැලපෙන්නේ BP නේ දෙන්න සමානයි AP සමානයි BP ඔන්න පළවෙනි එකට උත්තරේ ක්‍රම දෙක මේ කෝණයට ගැලපෙන්නේ මේ කෝණේ ඒ දෙන්න සමානයි APO කෝණේ සමානයි BPO කෝණේ ඔන්න ඒකත් ඔප්පු කළා තුන්වෙනි එක මූට ගැලපෙන්නේ මූ AOP කෝණය සමානයි BOP කෝණය ලේසි සරලයි ගේමක් නෑ ඉක්මනට ලියා ගන්න හරි සරලයි පුතේ හොඳට මතක තියාගන්න ත්‍රිකෝණ දෙකක අංග සමානයි කියලා ඔප්පු කරන්න තිබ්බොත් කතන්දර දෙකක් නෑ අංග සමකරන එක තමයි අපි try කරන පළවෙනි ක්‍රමය ඒව බැරි නම් තමයි වෙන අවශේෂ ක්‍රම වලට යන්න පළවෙනි මෙතඩ් එක අංග සමකරන ඔයාලට පුළුවන් වෙන්න ඕනේ හරි මේ ඔයාට පොඩ්ඩක් අද දවසේ අවසාන ගාන හැටියට මෙන්න මෙහෙම ගානක් දෙන්නද try කරලා බලමුද හරි මේක ලියාගෙන ඉවරත් අපේ දරුවෝ හැමෝම අවසාන ගාන අද දවසේ මම ඔයාට දෙන්න try කරලා බලමු අපි හැමෝම සාධනීය ගානක් නෙමෙයි නමුත් ඉතින් බලමු උත්තරේ ගන්නවට පුළුවන්ද කියලා හැමෝම මෙන්න මෙහෙම ගමු ගානක් දැන් මේ ප්‍රමේය ඉගෙන ගත්ත කරුණු තුන මතකයි නේ බාහිර ලක්ෂයක සිට 10 වෙනි ස්පර්ශක දිගින් සමානයි
ඒක ඔළුවේ දැන් වැඩ කරන්න ඕන. ඒක වැදගත්. බාහිර ලක්ෂයක සිට ස්පර්ශක දෙකක් ගහලා තිබ්බොත් ඒ දෙක දිගින් සමානයි. ඕක ඔළුවේ තියාගෙන try එකක් දෙන්න පුතේ මෙන්න මේ ගාන හදන්න. හරි? ලියන්න මේ ප්‍රශ්නාංක එක මම දෙන ගානක්. ලියන්න දී ඇති රූපේ AB සමානයි අපි ගමු 15 සෙන්ටිමීටර්ද AB සමානයි 15 සෙන්ටිමීටර්ද CR සමානයි 6 සෙන්ටිමීටර්ද නම් 6 සෙන්ටිමීටර්ද නම් ABC ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න. පරිමිතිය සොයන්න. හරි? try එකක් දෙන්න බලන්න මෙන්න රූප සටහන. වෘත්තයක් තියෙනවා. ඒකේ වටේට තියෙන පුතේ ත්‍රිකෝණයක්. ඔය වගේ වෘත්තයේ ගෑවිගෙන යන ත්‍රිකෝණයකට අපි කියනවා පුතේ ත්‍රිකෝණයක පාද ස්පර්ශ කරමින් යන වෘත්තයකට අපි නමක් කියන අන්තර්වෘත්ත කියන. නිර්මාණ පාඩමේදී ඔයාලට කියලා දෙන්න. හරි? නිකන් දැනට ලාවට මතක තියාගන්න. ත්‍රිකෝණයක පාද ටික ස්පර්ශ කරමින් ත්‍රිකෝණය ඇතුලේ තියෙන එකට අපි කියනවා අන්තර්වෘත්තය. ඇතුලේ තියෙනවා කියන අදහස. ඔය අදින විදිය කියලා දෙනවා නිර්මාණ පාඩමේ. හරි මෙන්න රූප සටහන A B C මේක P මේ ලක්ෂ Q මේ ලක්ෂ R ඔච්චරයි. try එකක් දෙමු බලන්න. උත්සාහ කරමු. හරි පුතේ බලා ගන්න පොඩ්ඩක් නැවත වතාවක් ඔය ගාන. දීලා තියෙන තොරතුරු ටික දාගනිමුකෝ. A සිට B දක්වා දිග වාට දුන්නා 15 සෙන්ටිමීටර්. මේ මුළු දිග වාට දුන්නා 15යි. ඊට අමතරව වාට දීලා තියෙනවා CR දිග මේ දිග වාට දීලා තියෙනවා සෙන්ටිමීටර 6යි. මේ දිග දීලා තියෙනවා සෙන්ටිමීටර 6යි. දැන් ඔළුවේ මතක තියාගන්න පුතේ මේ බාහිර ලක්ෂ වල ඉඳන් මේ වෘත්තයට ගහලා තියෙන ස්පර්ශක. මේ බාහිර ලක්ෂ ඉඳන් වෘත්තයට ගහලා තියෙන ස්පර්ශක. බාහිර ලක්ෂ ඉඳන් වෘත්තයට ගහලා තියෙන ස්පර්ශක. මෙයා ගත්තොත් මෙතන ඉඳන් මේ තියෙන දිගට මෙතන ඉඳන් මේ තියෙන දිග සමානයි. මෙයා ගත්තොත් මෙතන ඉඳන් මේ දක්වා තියෙන දිගට මෙතන ඉඳන් මේ දක්වා තියෙන දිග සමානයි. මෙයා ගත්තොත් මෙතන ඉඳන් මේ දක්වා තියෙන දිගට මෙතන ඉඳන් මේ දක්වා තියෙන දිග වල සමානයි. පැහැදිලිනේ පුතේ? හරි. දැන් පොතට බලන්න. මේ දිග 6ක් කියනද ඔයාට මේ දිගත් 6ක් කියලා දාන්න පුළුවන් නේ. ඇයි? බාහිර ලක්ෂයක සිට වෘත්තයට ගහලා තියෙන ස්පර්ශක දිගින් සමානයි. හරි නේද? දැන් අපෙන් අහන්නේ පරිමිතියනේ. පරිමිතිය කියන්නේ මොකක්ද? වටේ දිග එකතු. මේ දිග ආදරනවා කියද 15යි. දැන් මම කෙටියෙන් ගන්න. මෙතන ඉඳන් මෙතනට දිග 15යි. මෙතන ඉඳන් මෙතනට දිග දන්නේ නැහැ. මම මේව ගන්න. මේ සම්පූර්ණ දිග ගන්න. BQ ධන 6. BQ දිග ධන 6. හරිනේ? එතකොට මෙතන ඉඳන් මෙතනට දිග එනවා. ඒකට එකතු කරානේ මෙතන ඉඳන් මෙතනට දිග මුළු දිග දන්නේ නැහැනේ. 6ට මේ කැල එකතු කළා නම් එනවා. 6 එකතු කිරීම RA. පුළුවන් ඒවා සුළු කරලා ගමු. 15යි 6යි කියන්නේ 21යි මේ 6යි 27යි. දැන් ඉතුරු වෙලා තියෙනවා
BQ ධන RA කියන කැලි දෙක. මොකද්ද පුතේ ඔය BQ කියන්නේ? මෙයා. RA කියන්නේ මෙයා. ඔයා දන්නවා අර බාහිර ලක්ෂ්‍ය විදන් ගහන ස්පර්ශක දිගින් සමාන හින්දා BQ වෙනුවට අපිට ලියන්න පුළුවන් BP. BQ වෙනුවට ලියන්න පුළුවන් BP. බලන්න. මෙයා වෙනුවට ලියනවා BP. ඒ දෙන්න සමානනේ. ඒ වගේම RA වෙනුවට මේ දිග වෙනුවට මෙයාට මෙයා සමාන හින්දා AP කියලා ලියන්න පුළුවන්. මෙයා වෙනුවට මෙයා ලිව්වා මෙයා වෙනුවට මෙයා ලිව්වා. දැන් බලන්නකෝ පුතේ. මේ දෙන්නගේ එකතුව කියන්නේ දැන් මේ දෙන්නගේ එකතුවට සමානයි. මේ දෙක එකතුව කියන්නේ සම්පූර්ණ දිග 15යි. එහෙනම් 27ට වා එකතු කරන්න ඕනේ. මේ දෙක එකතුව කියන්නේ 15ක්. උත්තරේ 42 සෙන්ටිමීටර කියලා. ඔන්න ටිකක් වෙනස් ගාණක් ඉතින්. තේරුම් ගන්න පුතේ කෙටියෙන් හදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මම හිතනවා ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. හරි. ඔය තියෙන්නේ ABC ත්‍රිකෝණේ පරිමිතිය වෙන විදිහ. හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා දීලා තියෙන තොරතුරු ටික මාක් කරගත්තා. වටේ දිග ලියාගෙන ගියා. දන්නේ නැත්නම් මේ දෙන්න. මෙයා වෙනුවට මේක ලියන්න පුළුවන් කියලා දැක්කා. මේ වෙනුවට මේක ලියන්න පුළුවන් කියලා දැක්කා. මුළු දිග කියන්නේ 15යි. උත්තරේ 42යි. සරලයි, ලේසි, අමාරුයි කියලා නම් හිතන්න එපා. මේවා ගේමක් නෑ. එකපාරක් කියලා දුන්නා කියලා තව පාරක් වෙනකොට බැරි වෙන්න බෑ. පුළුවන් වෙන්න ඕනේ. අලුත්ම ගානක් නම් ටිකක් අමාරුයි කියලා හිත හදාගමුකෝ. හැබැයි කරපු ගානක් නැවත වරදින්න බෑ. හරි පුතේ. එහෙනම් ඔන්න අපි අද දවසේ වැඩ කටයුතු මෙතනින් නිමාවටපත් කරනවා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි නැවත පේපර් ක්ලාස් එකෙන් තමයි මුණ ගැහෙන්නේ. පේපර් ක්ලාස් එකේ ලකුණු දාපු නැති දරුවෝ ටික මම ගෲප් එකට දැම්ම රෙකෝඩින් එක. දැන් අර මට මතක විදිහට මැච් එක තිබ්බ හින්දා මම අර තැන් කීප එක වැරදිච්ච තැන් පසුව හැදුවා. ඒක පොඩ්ඩක් බලන්න පුතේ ඔයගොල්ලෝ. හරි රෙකෝඩින් එක බලන්න. හරි එහෙනම් අපි අදට මෙතනින් නතර කරනවා. හැමෝටම නිරෝගීමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තවමත් පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න. තාම කොරෝනා ඉවර නැහැ. ජය වේවා. අයිබෝවන්.